තරුණි සුබ උදෑසනක් දුවල පුතාලට මාව ඇහෙනවද? ඇහෙනවා සර්. හරි පුතේ මට කියන්න පොඩ්ඩක් අපි සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්න පත්‍රයේ කීයද කියලා පුතේ? 2019 බස්නාහිර පළාත් සර්. 2019 බස්නාහිර පළාත. ඒකේ මුලින්දමද? නෑ සර්. මෙවැනි පත්‍රයේ ඉඳන්. දෙවෙනි පත්‍රයේ මෙවැනි ප්‍රශ්නෙත් ඉවරයි සර්. දෙවෙනි පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නාර්හ ප්‍රශ්න ඉවරයි. ඔව් සර්. තුන්වෙනි ප්‍රශ්නේ ඉඳන් තුන්වෙනි ප්‍රශ්නේ ගන්නේ. රසස් මේ ප්‍රශ්නේ නේද? මෙතනින් දන්නේ? ඔව් සර්. හරි එහෙනම් දුවල පුතාලගේ උත්තර පත්‍රය සූදානම් කරගන්න අපි සාකච්ඡා කරමු. 2019 වාරාවසාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 3 දෙවෙනි ප්‍රශ්න පත්‍රය. ප්‍රශ්නාංක 3 සකස් වෙලා තියෙනවා. ආයතන දුලේ ඒක තුන්වෙනි එක කරා අපිට තියෙන නිර්මාණ ගාන හතරවෙනි කියන. ඒක කරාද අපි? ඔව් සර් එදා කරානේ මේ. උඩරගේ එක ගානක් කරන්න වෙලා තිබුණේ අපිට. ඉතින් නිර්මාණ ගානක් ගානද කරන්න තියෙන්නේ. ඔව් සර් එතන ඉඳන් යන්න තියෙන්නේ. යසස් අපි තුන්වෙනි ගාන හදලා තියෙනවලු. සර් මං එදා එන්නේ නැති වෙද්දි රෙකෝඩින් එක බලන්න ඕනේ. අපි හතරවෙනි ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කරන්න තියෙන්නේ නිර්මාණ ගැටළු ඉඳන්. එහෙනම් මට විනාඩියක් දෙන්න ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න එපා මෙතනට. ඒකේ මට රෙකෝඩින් එක දාලා තිබුණේ නැද්ද? බලන්න ඕනේ. සර්. දාලා තිබුණේ දාලා තිබ්බා සර්. බලන්න ඒකේ මේ මම කරලා ඇති. සර් කවද රෙකෝඩින් එකද? දුර කවද එකද පුතේ? සර් සාධක දෙක එකේ මොකද කිව්වේ දුර? දාර සාධක සෙවීම 1 2 කියලා දාලා සාධක සෙවීම 1 2 කියන එකේ. සර් මට එදා ඉන්න බැරි වුණා. මේ මොකද මේ වෙන්නේ? එදා පන්තියක් තිබුණා. අපි ගැටලුව පොඩ්ඩක් බලුවොත් කියන්නේ සර් එකෝ වෙනවනේ. දැන් හරියයි.
සරල ධාරය හා කවකටුව පමණක් භාවිතා කරමින් අපි දැන් නිර්මාණ ගැටලුවකදී භාවිතා කරන්නේ උපකරණ දෙකයි සරල ධාරය අනික කවකටුව. සරල ධාරය කියන්නේ අදිරූල. ඊට පස්සේ නිර්මාණ රේඛා පැහැදිලිව දක්වමින් පහත නිර්මාණයේ එකම රූපයක දක්වන්නලු. නිර්මාණ ගැටලුවක් හදනකොට පුතා හොඳම දේ තමයි පළවෙනියෙන්ම මේ සමස්තය දකින්න ඕන. මේ සමස්තය මොකක්ද කියලා අපි දකින්න ඕන. ඒ හින්දා පුංචි දල සටහනක් අපි ඇඳගන්න එක තමයි වඩාම හොඳ. AB සෙන්ටිමීටර් 7ක් වන පරිදි AB සරල රේඛාවක් අඳින්න. BAC අංශක 60ක් වනසේ BAC නිර්මාණය කරන්න. AC 5ක් වනසේ ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. BC දිග මැන ලියන්න. BAC කෝණ සමච්ඡේදයක නිර්මාණය කරන්න. A හා B ලක්ෂ දෙකට සමුදුරින් චලනය වන ලක්ෂයක පතේ අඳින්න. ඊට 4 5 පතයන් දෙක හමු වන ලක්ෂය x ලෙස නම් කරන්න. ඔන්නෝම තියෙනවා. අපි බලමු එතකොට මේ නිර්මාණය ගොඩනගන්නේ කොහොමද කියලා. අපි දරුවනි දල සටහනට එමු. දල සටහන මේකේ කියනවා AB සෙන්ටිමීටර් 7ක් දිග රේඛා ඛණ්ඩයක් අඳින්න තියෙනවා. මේ විදිහට අපි දැක්කීමකෝ. AB සෙන්ටිමීටර් 7යි. ඊට පස්සේ BAC අංශක 60ක් වනසේ BAC කෝණ නිර්මාණය කරන්න තියෙනවා. අංශක 60යි. ඊට පස්සේ AC සමානයි 5ක් වනසේ AC 5යි. ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්නලු. ඔය විදිහට. ඊළඟට BAC කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්නලු. BC දිග මනින්නලු. ඔබෙන් අහනවා BC දිග කොච්චරද කියලා. ඊට පස්සේ අපිට BAC සමච්ඡේදකය නිර්මාණය කරන්නලු. BAC සමච්ඡේදකය අපි ගත්තොත් මේ විදිහට එනවා. BAC සමච්ඡේදකය ඊට පස්සේ A හා B ලක්ෂ දෙක සමදුරින් චලනය වන ලක්ෂයේ පතේ අඳින්නලු. A හා B ලක්ෂ දෙකට සමදුරින් චලනය වන ලක්ෂයේ පතේ කියන්නේ පුතා ලම්බ සමච්ඡේදකය. ඒත් අපි මෙයාගේ මේ විදිහට ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න ඕනේ. ලම්බ සමච්ඡේදකය නේ නිර්මාණය කරන්න ඕන. ඊට පස්සේ 4 5 පත දෙක හමු වන ලක්ෂය x ලෙස නම් කරන්න ඕන. ඔන්න ඔහොමයි තියෙන්නේ. දැන් අපිට සමස්තය පිළිබඳ පුංචි අවබෝධයක් ලැබෙනවා. ගමනක් යන්න ඕනේ පුතේ ගමන දැනගෙන, සැලසුම් කරගෙන, අවශ්‍ය දෑ එකතු කරගෙන. ගමන යන අතරවාරයේ අවශ්‍ය දෑ එකතු කරන්න ගියොත් අපේ ගමන සාර්ථක වෙන්නේ නැහැ. ඒක විනෝද චාරිකාවක් වෙන්න පුළුවන්, අධ්‍යාපන චාරිකාවක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ගැටලුව අපි මේ විශේෂ නිර්මාණ ගැටලුව. නිර්මාණයක් කියන්නේ ගොඩනැගීමක්, construction. එතකොට මේ ගොඩනැගීම ඔබ සමස්තයේ දකිනවා නම් ගොඩනගන්න පෙර එතකොට ඔබට ගොඩාක් වාසි එකක් තමයි ඉඩ ප්‍රමාණය කොහොමද හසුරවන්නේ. ඊට පස්සේ මෙතනට අවශ්‍ය කරන මූලික නිර්මාණ මොනවද කියන කාරණාව. සහ ඊට පස්සේ ඔබට නිර්මාණය ඉතාමත්ම නිවැරදිව වේගයෙන් කරන්න පුළුවන්. නිර්මාණ රේඛා පැහැදිලිව දක්වමින් මෙතන ඉතින් කෝණ සමච්ඡේදකය අවශ්‍යයි, ලම්බ සමච්ඡේදකය අවශ්‍යයි, කෝණ නිර්මාණයක් තියෙනවානේ. ඉතින් හරි සරල නිර්මාණයක්. අපි පටන් ගමු එවනම්. බලන්න ඔබේ නිර්මාණයේ ඔබ මුලින්ම සරල ධාරය අරගෙන අපි AB අඳින්න තමයි උත්සාහය. එතකොට අපි දන්නවා AB දුර නැත්නම් දිග සෙන්ටිමීටර් 7ක් බව. එතකොට අපි සෙන්ටිමීටර් 7කට දිගට වඩා ටිකක් වැඩි වෙන පරිදි අපි සරල රේඛා ඛණ්ඩයක් අපි මේ විදිහට අඳිනවා. සරල රේඛා ඛණ්ඩයක්.
දැන් ඕකෙන් අපිට අවශ්‍ය ඛණ්ඩේ වෙන් කරගන්න ඕනේ. දැන් මෙයා 7ට වැඩි. එතකොට අපි කරන්නේ මේකේ ඛණ්ඩයක් සරල රේඛා ඛණ්ඩයක් කියන්නේ කොටසක්. එතකොට මේ කොටසේ දෙකලවරක් තියෙනවා. ඒවට අපි කියන්නේ අන්ත ලක්ෂ. එහෙනම් අපි මෙතන එක අන්ත ලක්ෂයක් අපිට නිදහස් අතින් ওই විදිහට සරල මෙහෙම අන්ත ලක්ෂයේ ලකුණු කරන්න පුළුවන්. පැන්සලේ. ඊළඟට අපි මොකද කරන්නේ? කවකටු අරගෙන අපි පුතා මේකේ මේ ආකාරයට සෙන්ටිමීටර් 7ක් අපි වෙන් කරනවා. ඔන්නම ගන්නවා. ඊට පස්සේ අපි මෙතන කවකටු තුඩ තියලා අපි උඩට ඡාපය අඳිනවා. ඒ නිර්මාණ රේඛා ඊටමත් පැහැදිලිව පේන්න තියෙන්න ඕන. මෙන්න මෙහෙම අපි ඡාපය අඳිනවා. ඊට පස්සේ අපි මේක නම් කරගන්නවා. මේ ලක්ෂය A මෙතන B අපි දිග සෙන්ටිමීටර් 7ක් කියලා ලකුණු කරගන්නවා. ඇත්තටම දැන් මේ වෙනකොට ඕගොල්ලන්ට එක ලකුණක් ලැබිලා ඉවරයි. නිවැරදිව සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම කියන ඇගීම් අරමුණ පදනම් කරගෙන දුවල පුතාලට එක ලකුණක් ලැබෙනවා. අපි මෙතනදී බලන්නේ අන්ත ලක්ෂ දෙක නිවැරදිද දිග නිවැරදිද කියලා. දිග බැලීමේදී පුතේ අපි ධන හෝ ඍණ 0.1ක මිලිමීටර එකක වාසියක් ඔබට දෙනවා. හේතුව උපකරණවල මේ මිනුම් උපකරණවල තියෙන දෝෂ පදනම් කරගෙන අපි මේ විදිහට මිලිමීටර් එකක වාසියක් දෙනවා. ඊළඟට අපි කරන්නේ අංශක 60 නිර්මාණය. එතකොට අංශක 60 නිර්මාණය ඒවලදී කෝණ ශීර්ෂය අපි කවකට අරගෙන අඳිනවා පුතා වෘත්ත ඡාපයක් මේ වගේ කැමති අරයකට. දුර වෙනස් කරගන්නේ කවකට තුඩ අපි මෙතන ඡේදන ලක්ෂයේ තියලා අපි මේ ඡාපය ඡේදනය කරනවා පුතා මෙහෙම. ඊට පස්සේ අපි මොකද කරන්නේ සරල ධාරය අරගෙන සරල ධාරය අපි තියලා මේක මේ හරියටම ඒ කෝණය අඳිනවා. ඉතුරු බාහුව අපි අඳිනවා මෙහෙම. සෝ අඩුල ගාම බිඳුවට තියෙන නෑ නේද? නෑ මම දිග මැනලා නෙමෙයි මුලින්ම රේඛාව අඳින්න හදන්නේ. හරි? ඊයසස් අපි මේ අඩි රූලෙන් දිග ගන්න යන්න එක හොඳමදි. අපි ඊට පස්සේ ගන්න පුතේ ඡාපේ අඳින්න එපා. හරි? දැන් මම මේ රේඛාව අඳින්න තමයි අඩි රූල තිබ්බේ. ඊළඟට මම අඩි රූල අරගෙන අමාරම් ඊට පස්සේ මම අවකට්ටෙන් තමයි පුතා අර සෙන්ටිමීටර් 5 ගන්න. තේරුණාද? ඔයගොල්ලොත් එහෙම කරන්න ඕන. මෙතනින් අවකට්ටට බිඳුවේ තියලා මම සෙන්ටිමීටර් 5 ගන්නවා. හරිනේ. ඊට පස්සේ කවකට්ටු තුඩ ඒවල තියලා අපි යන්න ඡාපය අඳිනවා. අන්න ඒක තමයි අපි බලන්නේ. ඔන්න ඕක. තේරුණාද? පොඩ්ඩක් මේ රේඛාව පොඩ ඇදයි වගේනේ. ඒ පොඩ ආයි මකලා හදමු. ඉතින් 60 නෑ වගේ මට පේනවා.
right. දැන් අපි මෙතන C මෙයා සෙන්ටිමීටර් 5යි. ඊට පස්සේ අපි AC AB ආ කරනවා. දැන් ත්‍රිකෝණය නිර්මාණය වෙනවා. දැන් අපිට ඕන ඒකෝණ සමච්ඡේද. ඒකෝණ සමච්ඡේදකයන් අදින්න ආයි අපි වෘත්ත ඡාපයක් අමුතුවෙන් අදින්න ඕනේ නැහැ. මේ ඡේදන ලක්ෂයේ කවකට තුඩ තියලා අපි අදිනවා මෙහෙම ඡාපයක්. මෙතන කවකට තුඩ තියලා අපි ඡාපයක් අදිනවා. ඊට පස්සේ අපි මෙතන ඒ වල කවකට තුඩ තියෙන මේක තියලා අපි මෙහෙම අදිනවා. ඊට පස්සේ මෙතන කෝණ සමච්ඡේදකය. ඊට පස්සේ අපි එනවා ලම්බ සමච්ඡේදකයට. ඒ වල කවකට තුඩ තියලා අපි අදිනවා ඡාප දෙක දෙපැත්තට. අන්න ඔහොමයි එන්නේ නිර්මාණය. අපෙන් BCD ගහනවානේ. BCD ගහන්නේ අංක කීයටද? මේ දැන් නිර්මාණ ගාන අංක 4. 4 වෙනි නිර්මාණ ගානේ පළවෙනි කොටස මෙතන තියෙනවා. දෙවෙනි කොටස තියෙනවා. තුන්වෙනි කොටස මෙතන තියෙනවා. තුන්වෙනියට BCD ගත් අහනවා. ඊට පස්සේ 4 තියෙනවා 5 තියෙනවා. එතකොට BCD එක අපි මනිනවා. ඒකත් හොඳම විදිහ තමයි අපිට අවකට්ටෙන් අරගෙන අඩි රූලෙන් මනින එක. सेंटीमीटर 6යි නේද පුතේ? 6.3ක් අවසර. 6.3. මට 6.2ක්. 6.3ක් අවශ්‍ය. පොඩ වැඩි වෙනවා තමයි. නම් 6.1ක් වගේ දන්න ගොඩ දෙනෙක් ආවේ 6.3ද? ඔව් සර්. එවනම් අපිට 6.3 තමයි ගන්න වෙන්නේ. මට නම් මෙතන 6.1ක් වගේ තමයි එන්නේ මගේ. ඉතින් මම මේක මේ සජීවී මේක අඳින්න අමාරුයි මේ විදිහට.
ඔබේ උත්තරේ 6.3 නම් බහුතරයේ එකගේ 6.3 නම් අපි ඒක පිළිගමු. හරි? 6.3යි හැබැයි ධන හෝරින 0.1ක වාසියක් දෙනවා. 6.2ත් හරි එහෙම වුණොත් 6.4ත් හරි. හරි? ඔන්න ඔහොමයි පුතේ සමස්ත නිර්මාණය ගොඩ නැගෙන්නේ. කිසිම නිර්මාණ රේඛාවක් මකන්න එපා. ප්‍රශ්නාංක දාන්න, අණුවංක දාන්න. පැන්සලින් කරන්න මේකේ දෙන විශේෂම අවවාදය තමයි මේ සියලුම දේවල් සියලුම නම් කිරීම පැන්සලින් කරන්න. පැන්සලින් කරන්න. ඒක ඕගලන්ට ලොකු වාසියක් තියෙනවා. එකක් වැරදුනොත් දෙවෙනි වරක් බැලීමේදී වැරදි බව හැඟුණොත් ඔබට මකලා නිවැරදි කර ගැනීමේ හැකියාව තියෙනවා. තේරුණාද? අන්න ඒ හින්දා අනිවාර්යයෙන්ම පැන්සල පාවිච්චි කරන්න. HB පැන්සල පාවිච්චි කරන වඩා හොඳයි. ඔන්න ඔහොමයි. මෙහා සම්බන්ධ ඔයගලන්ට යම් හෝ ගැටලුවක් සැකයක් කුතුහලයක් තියෙනවා නම් අහන්න පුතේ. හරිද? මම ලකුණු වෙන් කිරීම කරගෙන ආවද පහුගිය ප්‍රශ්නවල? ඔව් සර්. ලකුණු වෙන් කිරීම කරා. එහෙමනම් මේකෙත් ලකුණු වෙන් කරගමු. මම මේ පැත්තෙන් ලකුණු වෙන් කරන්නම්. පුතාලා රතු පෑන අරගෙන Taman ලියපු උත්තරේ ළඟින්ම මේ නිර්මාණයේ ළඟින්ම මේ ලකුණු වෙන් කිරීමක් කරගන්න. AB නිවැරදි නම් එක ලකුණක් දෙන්න. AB ට BAC කෝණය නිවැරදි නම් ලකුණු දෙකක් දෙන්න. එතනදී මේ ඡාපය අනිවාර්යෙන් බලන්න ඕන. කෝණ සමච්ඡේදකය BAC සමච්ඡේදකයේ නිවැරදි නම් එතනට දෙකක් දෙන්න. BC දිග නිවැරදි නම් එකක් දෙන්න. එතකොට මේ උත්තරේ සලකන්න. ලම්බ සමච්ඡේදකය නිවැරදි නම් ලකුණු දෙකක් දෙන්න. x ලකුණු කරනවට ලකුණු එකක් දෙන්න. තව පොඩි සංශෝධන කරන්න වෙයි. මොකද අපි ලකුණු 11ට යන්න ඕන 2 4 5 6 7 8 9. AB ට දෙකක් දෙන්න පුතා. AB ට දෙකක් දෙන්න නම් එතනදී දිග හරියද නම් කරනවද කියලා බලන්න. 2 4 6 8. BC ටත් දෙකක් දෙන්න. BC දිග හරියනම් 2 4 6 8 10 11. ඒ අනුව ප්‍රශ්නාංක 4 ලකුණු 11න් කීයද කියලා දාන්න. හරිද පුතේ? හරි.
සර්. හරි. එමුනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අපි ඊළඟ ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ පුතාලට පේනවා විජීය භාග තියෙනවා, ද්විපද ප්‍රකාශන ගුණිතයක් තියෙනවා, සමගාමී සමීකරණයක් තියෙනවා. නේ? සමගාමී සමීකරණයක් තියෙනවා. අපි බලමු පස්වෙනි ප්‍රශ්නෙට විසඳුම් හොයන්න. අපි එනවා white board එකට. ඔව් ප්‍රශ්නාංක 5 ඒකේ පුතේ කියනවා මෙන්න මෙහෙම. පළවෙනි එක A කොටසේ රෝම ඉලක්කම් අංක 1. A කොටසේ රෝම ඉලක්කම් අංක 1 2යි y බෙදීම 5 එකතු කිරීම y බෙදීම 10. එතකොට අපිට මෙතන පොදු හරය ගත්තොත් පුතේ මෙතන ඔබට පේනවා පොදු හරය සමාන නැහැ. පොදු හරය අපිට ගන්න පුළුවන් 10ට. 10ට ගත්තොත් 5 10 වෙනවා. එයා 2කින් ගුණ වෙනවා. 2y 2කින් ගුණ වෙනවා. එතකොට එතන 4y හැදෙනවා. එකතු කිරීම මෙතන y. එයා වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙතන 5y බෙදීම 10. එතකොට මෙතන සරල වෙනවා. එතකොට මෙතන අපිට 5න් බෙදන්න පුළුවන්. 5න් බෙදුවා y මෙයා 5න් බෙදුවා 2යි. දුවල පුතාලගේ අවසාන උත්තරේ y බෙදීම 2යි. ආවද මේ උත්තරය? ඔව් සර්. හරි සරල කරලා තියෙන්න ඕන. ඊළඟට අපි එනවා රෝම ඉලක්කම් අංක 2ට. මම මේ තැනින් තැන හැදුවට ඔයගොල්ලෝ පිළිවෙලට හදලා තියන්න. මම මේ බෝඩ් එක උඩරිම ප්‍රයෝජනෙ ගන්න හදන්නේ. ඒ එකතු කිරීම 3 වාරයක් ඒ අඩු කිරීම 1. එතකොට මේ ද්විපද ප්‍රකාශන ගුණිතයක් තියෙන පුතේ පළවෙනි ප්‍රකාශනයේ පද වලින් අපි දෙවැන්නව ගුණ කරනවා. ওই විදිහට. මෙතන ධන 3 a ඍණ 1. එතකොට a වර්ගය ඍණ a ධන 3යි a ඍණ 3. එතකොට a වර්ගය මෙතන ධන 2යි a ඍණ 3. ඔබේ උත්තරය. එතකොට ඊළඟ එක අපි එනවා ප්‍රශ්නාංක 4ට නෑ B කොටසට. B කොටසේ කියනවා B කොටස පාසල් පොත්වලට ගිය නෑ පාසල් පොත්වලට ගිය ශිෂ්‍යයෙක් පැන්සල් 3යි පෑන් 2ක් රුපියල් 66ට මිලදී ගත්තා. පැන්සල් 3ක් හා පෑන් 2ක මිල ගණන් අතර වෙනස රුපියල් 6ක් බව පොත්හලේ හිමිකරු පවසන ලදී. ඔව්. එතකොට
අපිට කියනවා පැන්සලක මිල රුපියල් x පෑනක මිල රුපියල් y ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්නලු. එතකොට පුතා අපිට එනවා පැන්සල් 3යි පෑන් 2යි. පැන්සලක මිල x ඒ කියන්නේ 3යි x ධන 2යි y සමානයි 66යි. ඊළඟට පැන්සල් 3යි පෑන් 2යි අතර වෙනස 3x 2y අතර වෙනස 6යි. පැන්සල් 3යි පෑන් 2යි මිල ගණන් අතර වෙනස රුපියල් 6යි. හරිනේ? එතකොට අපිට ඔන්න පළවෙනි එකට උත්තරේ. දෙක අපිට කියනවා මේක විසඳන්න කියලානේ. ඊට සමගාමී සමීකරණයේ ගුලේ විසඳීමෙන් පැන්සලක හා පෑනක මිල වෙන වෙනම සොයන්න. එතකොට පුතා අපි නැවත මේක ලියනවා මෙහෙම 3x ධන 2y 66යි. ඒක අපි රෝමිලා මේ අංක 1 කියලා නම් කරගන්නවා. මෙයා 6යි මෙයා අංක 2 කියලා නම් කරගන්නවා. 1 එකතු කිරීම 2. එතකොට අපිට එනවා 3x ධන 2y එකතු කිරීම 3x දින 2y 66 එකතු කිරීම 6. 2y 2y වත් වෙනවා 6x 6 6 12 72යි. එතකොට අපිට එනවා 6x සමානයි 72යි. දෙපැත්තම 6න් බෙදනවා 6ට 6 x සමානයි 12යි. ඊළඟට අපි ගන්නවා x සමානයි 12 අපි ආදේශ කරමු එකට ආදේශය. එතකොට එනවා 3 වරක් 12 එකතු කිරීම 2y සමානයි 66යි. මෙතන එනවා 36 2y 66. එතකොට මෙතනින් අපිට එනවා 36ක් අපි අඩු කරනවා. 36ට 36. එතකොට මෙතන 2y සමානයි 30යි. 30යි 36යි 66යි. y කියන්නේ පුතේ 15යි. මේ y 15යි. අවසානයේ අපි පිළිතුරු ගලපලා ලියන්න ඕන දරුවනි. පිළිතුරු ගලපලා ලියනවා අපි. එම නිසා මට මෙතන ඉඩ මදි හින්දා මෙතනට ගන්නවා. එම නිසා පැන්සලක මිල රුපියල් 12යි පෑනක මිල දරුවනි රුපියල් 15යි. ඔන්න ඔහොම අපි අවසාන උත්තරේ වෙන් කරගන්නවා. ලකුණු වෙන් කිරීම කරොත් ඔබ මෙතන කුඩා පොදු ගුණාක 10 හඳුනාගෙන ඊට අනුව ලවය වෙනස් කරගන්නවට 1යි 5යි y බෙදීම 10ට 1යි y බෙදීම 2ට 1යි. එතන ලකුණු 3යි. ඊට පස්සේ මේ පියවරට 1යි ඊට පස්සේ අපිට මෙතන වරහන් ඉවත් කිරීමට 1යි උත්තරේට 1යි එතනත් 3යි. සමීකරණ දෙකට එක එක කොහොමත් වෙනව ලකුණු 2ක්. ඊළඟට අපිට මෙතන 12යි 15ටයි 1 1 එනවා. ඊට අමතර වෙනවා දරුවනි මෙන්න මේ ආදේශ පියවරට එකක් එනවා ආදේශයට. එතකොට එතන සමස්ත ලකුණු 3යි. 3යි 3යි 6යි 6 3යි 9යි 10යි 11යි ප්‍රශ්නාංක 5ට පුතේ ඉන්නේ. එතකොට 11න් කීයද කියලා දාන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. කොහොමද දෙදාරා දුව ආවද උත්තර? ඔව් සර්. අඩුපාඩු තියෙන අය ඉක්මනින් හදාගන්න. තේරෙන්නේ නැත්නම් අහන්න.
හරි සර්. හරි නේද? හරි සර්. හරි එමනම්. අපි එනවා ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. දැන් මේකේ පහත රූප සටහන් වල දී ඇති දත්ත අනුව අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. නේ? අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අපි බලමු පළවෙනි එක මම ටිකක් මේක ලොකු කරන්නම්. මම දැන් රූප සටහන මෙතනම තියාගෙන හදන්නම්. පළවෙනි එක පහත රූප සටහන් වල දී ඇති දත්ත අනුව අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මේකේ x සහ y සොයන්න. x සහ y සොයන්න. මෙතන ඔබට පේනවා මෙතන අපි ගත්තොත් එහෙම x කොහොමද හොයාගත්තේ? ඔයගලන්ට x කීයද ආවේ? ගාල උත්තර දෙන්න. x සමානයි අංශක 40යි සමට අය. සමාන අංශක 140. ඔව්. අපිට පේනවා මෙතන 2x එකතු කිරීම 2x එකතු කිරීම 20 සමාන කරනවා අපි 180ට. එතකොට 2 4x එකතු කිරීම 20 සමාන 180යි. එතකොට මෙතන 20ක් අපි අඩු කරනවා, මෙතනත් 20ක් අඩු කරනවා. 20ට 20. එතකොට මෙතන 4x සමානයි 160යි. එතකොට අපි 4න් බෙදනවා. 160ත් අපි 4න් බෙදනවා. 4ට 4 x අංශක 40යි. අංශක 40යි නේද x ආවේ? ඔව් හරි. y ව ගත්තේ කොහොමද? y සමානයි අංශක 120යි. y. එතකොට y අපි ගන්නෙ මෙතන ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයෙන්. එතකොට අපිට එනවා එතන y එකතු කිරීම x එකතු කිරීම 20 අංශක 180යි. එතකොට y එකතු කිරීම x කියන්නේ 40 එකතු කිරීම 20 180යි. එතකොට y එකතු කිරීම 60 180යි. අඩු කිරීම 60 අඩු කිරීම 60
60ට 60 අයින් වෙනවා. y සමානයි 120යි. අන්න හරි. දුල පුතාලට ආවද ඒ උත්තර දෙක? සර් මම ඔය හදපු ක්‍රමය වෙනස් නිසා ඔය විදිහට නෙමෙයි හැදුවේ. ඔයා හැදුවේ අනිත් කොහොමද? අනිත් පැත්තේ ත්‍රිකෝණේ. වයිව ගත්තේද? ඔයා ඔව් සර්. මෙතන ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වුණ සමාන බවනේ. නෑ සර් මම කළේ y සමානයි x ධන 2x ඊට පස්සේ y සමානයි 40 ධන 2 40 ධන 2 ගුණ 40 එතකොට 40 ධන 80 40 ධන 80 120යි. මොකද්ද? මෙතන සර් මේ y වලට එහා පැත්තේතර මේ හැදෙනවා නේ සර් මේ 180 අඩු කිරීම වයි. ඕ සර්. 180 ඊට වඩා ලේසියිනේ. දැන් මෙතන මෙහෙමත් ගන්න පුළුවන්. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණේ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙට සමානයි. කෙලින්ම අපිට y ගන්න පුළුවන් y සමානයි x එකතු කිරීම 2x කියලා. එතකොට මෙතන 40යි මෙතන 3x හැදෙනවා නේ? නේද? යසස් 3 ගුණ කිරීම 40 120යි. අච්චර තංගලන්න ඕනෙත් නෑ එතකොට. සර් මම හදලා තියෙන විදිහට තමයි. එහෙමනම් හරි. ඒක අපි හදපු විදිහටත් වඩා තව හොඳයි. ඔය රේලියේ තියෙන y එකත් එක්ක සමාන කරලා තියෙන x ධන 2x. ඔව්. ඕස ඒක තමයි. එතකොට අපි ඊළඟ එකට ගියොත් එහෙම ඊළඟ එකේ පුතේ මෙතන පංචාශ්‍රයක් තියෙනවා. පංචාශ්‍රයක්. මේක එතකොට බීව අපිට ඉක්මනින් ගන්න පුළුවන් නේද පුතේ? බීව. b සමානයි අංශක 180 අඩු කිරීම 80. එතකොට මෙතන අංශක 100යි. b සමානයි 180 අඩු කිරීම 80. අංශක 100යි. ඊළඟට ඒව අපිට ගන්න පුළුවන්. ඒව මෙතන පංචාශ්‍රයක්නේ. පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණයික්‍ය කීයද? 140යි අංශක. ඔව්. ඒක 540යි. අපි එතකොට මේක 540ට සමාන කරනවා. මෙතන මම ඉඩ තියෙන විදිහට ගන්නම්. A එකතු කිරීම B එකතු කිරීම 100 එකතු කිරීම 100 එකතු කිරීම 90 540ට සමාන කරා. එතකොට ඒක 110 නේද? මෙතන 110යි පුතේ මට වැරදිමක් වෙනවා. 100 නෑනේ 100යි නේද? B. ඔයා මෙතන B 100යි හරි. ඔයා කිව්වේ 110යි කිව්වේ මෙතනනේ. මෙතනනේ ඔව්. මෙතන 110යි. ස්පෙල් එක නෑ දැන්. 110යි. එතකොට එනවා ඒකතු කිරීම 100. 100 මේ ඔක්කොම අපි එකතු කරගමු. මෙතන 200යි 300යි. 540යි. ඒකතු කිරීම 400. 540යි. එතකොට මෙතන 400ක් අඩු කරා. 400ක් අඩු කරා. 400ට 400 අයින් වෙනවා. ඒ සමානයි 140යි. හරිද පුතා? ඒ සමානයි 140යි. අවද? ඕස. ඔන්න ඔහොමයි. සෝතන ලකුණුෙන් ඔව්. දැන් මේක අපි බලමු ලකුණු දෙන විදිය. මේකේ
මේකේ තව ප්‍රශ්න කොටසක් නැද්ද? B කොටසක් තියෙනවානේ. B කොටසක් තියෙනවා. එතකොට මේකට ලකුණු දෙන්නේ ලකුණු 6ක් එනවා. ලකුණු 6 එන්නේ මෙන්න මේ සම්බන්ධයට එකක් දෙනවා. ඊට පස්සේ මෙතන 40ට එකක් දෙනවා. එතන ලකුණු 2යි. ඊට පස්සේ මෙතන මේ සම්බන්ධය හෝ මේ එකට එක ලකුණු 2යි. ඊට පස්සේ මෙතන මේකට ලකුණු 2යි. මේ 540ට සමාන කරනවා. 540 මෙතනට එකක් දෙන්න පුතා. මේකට 1යි. මෙතනට 1යි, මෙතනට 1යි, මෙතන ලකුණු 2යි. මෙතනට 1යි. 2 4 6 6 1යි 7යි. ඔන්න කොහොමයි එන්නේ. හරි. අපි ඊළඟට එනවා ප්‍රශ්න අංක B කොටසනේ. පොඩ්ඩක් ඉන්න බලන්න ලකුණු ටික දාගන්නකම්. හරි සර්. thank you very much. ඊළඟ ප්‍රශ්නෙට B කොටස B කොටස ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා ඇති නේද දැන් ඕගලන්ට? රූපේ දී ඇති තොරතුරු අනුව AC දිග ගණනය කරන්න BE දිග ගණනය කරන්න. ඔය කිව්ව ගමන් ඕගලන්ට මතක් වෙන්නේ මොකද්ද පුතේ? පයිතගරස් සම්බන්ධය. පයිතගරස් සම්බන්ධය. එතකොට පුතේ AC දිග හොයන්න අපි ඔන්න පයිතගරස් සම්බන්ධය යොදනවා. මොන ත්‍රිකෝණයටද අපි ගන්නෙ? ABC ත්‍රිකෝණයට. පයිතගරස් සම්බන්ධය යෙදීම. පයිතගරස් සම්බන්ධය යෙදීම. එතකොට මෙතන එනවා AC වර්ගය සමානයි AB වර්ගය එකතු කිරීම BC වර්ගය. AB 4 වර්ගය මෙතන 3 වර්ගය. එතකොට මෙතන 16යි 9යි 25යි. එතකොට AC සමානයි වර්ගමූල 25යි. ඔබේ උත්තරය සෙන්ටිමීටර් 5යි. අවද සෙන්ටිමීටර් 5යි. ඔව් සර්. ඊළඟට පුතේ ඊළඟට අපි එනවා BC BE BE නේද පුතේ? BE ටත් එතකොට පයිතගරස් සම්බන්ධයෙන්ම තමයි අපි BED ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය යොදනවා. පයිතගරස් සම්බන්ධය. එතකොට අපිට එනවා DE වර්ගය සමානයි BC වර්ගය එකතු කිරීම BD වර්ගය. BC වර්ගය DE අනේ වැරදුනානේ. අපිට මෙතන DE වර්ගයනේ ඕනේ. DE වර්ගය නම් ඕනේ BE වර්ගය. BE වර්ගය අපිට ඕනේ පුතේ. BE වර්ගය. එහෙනම් අපි ගන්නේ DE වර්ගයෙන් අඩු කරනවා DB වර්ගය. ඔන්න ඔහොම.
DE වර්ගය කියන්නේ 10 වර්ගයෙන් අඩු කරනවා DB. DB කියන්නේ 3යි 3යි 6 වර්ගය. එතකොට 10 අඩු කිරීම 6, 10 එකතු කිරීම 6. 10න් 6ක් 4යි, 10යි 6යි 16යි. ඒ කියන්නේ 64යි. ඒ කියන්නේ BE වර්ගය. එහෙනම් BE සමානයි වර්ගමූල 64යි. පුතාලගේ උත්තරේ සෙන්ටිමීටර් 8යි. හරිද? සෙන්ටිමීටර් 8යි. පයිතගරස් සම්බන්ධයේ යොදන වට මෙතන 1යි, උත්තරේට 1යි, ලකුණු 2යි. මෙතන යොදන වට 1යි, උත්තරේට 1යි, ලකුණු 2යි. ඒ අනුව සමස්ත ලකුණ හැදෙනවා 6 වෙනි ප්‍රශ්නයට ලකුණු 11. කීයද කියලා දාන්න. හරිද පුතේ ඊළඟ ප්‍රශ්නෙට යන්න? හරි සර්. ඊළඟ ප්‍රශ්නය පුතාලට පේනවා කුලක ගැටලුවක් තියෙන්නේ නේද පුතේ? කුලක ගැටලුවක් තියෙනවා සංඛ්‍යානයෙන් තියෙනවා. අපේ අන්තිම ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 7. රූපේ දක්වා ඇති වෙන් රූපය ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන පහත දැක්වෙන තොරතුරු ඒට ඇතුළත් කරන්න. සර්වත්‍ර කුලකයේ දීලා තියෙනවා 1 2 3 4 5 6 7 8 9 A 4 6 8 9 B 4 8. එහෙනම් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. B පුතාලට පේනවා B කියන කුලකය ඒකේ උපකුලකයක්. එහෙනම් පුතේ මෙයා අනිවාර්යයෙන්ම B වෙන්න ඕන. නේද පුතා? ඊට පස්සේ මෙයා A වෙන්න ඕන. මෙයා සර්වත්‍ර කුලකය. එතන අපි මුලින්ම 4 මුලින්ම මෙතනට දාගමු. එතකොට අපි 4 8 ඊළඟට 6 9 ඊළඟට 1 2 3 4 5 6 7 8 9 ඔන්න කොහොමයි එන්නේ පුතේ? හරිද? මල්ලක අපි ඒකට ලකුණු දුන්නොත් එහි ඇතුළත් කරන්න. එතකොට පුතේ මෙතන ඔබ ඇතුළත් කරාට 1යි ඊළඟ එකට 1යි ඊළඟ එකට 1යි ලකුණු 3යි. හරි? ලකුණු 3යි. මල්ලක සර්ව සම රතු පාට බෝල 4යි නිල් පාට බෝල 3යි කොළ පාට බෝල 5ක් තියෙනවා. මල්ලක සර්ව සම රතු පාට බෝල 4යි නිල් පාට බෝල 3යි කොළ පාට බෝල 5ක් ඇත. අහඹු ලෙස මෙම මල්ලෙන් බෝලයක් ඉවතට ගනු ලැබේ. නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය 12න් 3 නිල් පාට බෝලයක් කීයද එන්නේ? 4යි 3යි 7යි 7යි 5යි 12යි. නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය 12න් 3යි. හෝ ළමෙක් ඕක සරල කරලා 4න් 1යි කියලා ලියලා තිබුණත් වැරදි නෑ. රතු පාට බෝලයක් නොලැබීමේ සම්භාවිතාවය. රතු පාට බෝලයක් නොලැබීම කියන්නේ නිල් පාටයි කොළ පාටයි ලැබීම. 5යි 3යි 8යි 12න් 8යි. හෝ නැත්නම් 4 වරක් 2යි 4 වරක් 3යි 3න් 2යි. නේ? ඔන්න ඔහොමයි.
ඉතින් මෙතනට පුතා ලකුණු දෙක හම්බ වෙනවා. ලකුණු 4ක්. දෙක වුණොත් ඊළඟ ප්‍රශ්නෙට කොහොමද වෙන්නේ බලමු. පොඩි ලකුණු වෙනසක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. එතනම 7ක් එනවනේ ඊළඟ එකට 4ක්ද කියලා බලන්න ඕන. පරාසය මහත පන්ති මධ්‍යස්ථ පන්ති. මේක පුතේ එක එක දෙන්න වෙන්නේ. මේකට මෙහෙම කරන්න. මේකට එකක් දෙන්න. මේකටත් එකක් දෙන්න. හරි? ඊළඟට ඒ ටික හරිද? කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි සර්. ඊළඟට අපි එනවා C1ට. C1 මෙම සමාන්තර පන්ති ඇති පාසලක 9 ශ්‍රේණි වල සිසුන් 188ක් ඉංග්‍රීසි විෂයට ලබාගත් ලකුණු ඇතුළත් ව්‍යාපෘතියක් පහත දැක්වේ. අපෙන් අහනවා දත්තවල පරාසය. පරාසය කියන්නේ දත්ත විසිරී ඇති ප්‍රමාණය. අවම ලකුණ 0යි වැඩිම ලකුණ 62යි. එහෙනම් පරාසය එන්නේ දරුවනි උපරිමයෙන් අවමේ අඩු කරන්න ඕන. 62කින් බිඳුව අඩු කරන්න ඕන. උපරිම ලකුණු අඩු කිරීම අවම ලකුණ. කීයද පරාසය? 62යි. පරාසය 62යි. ඊළඟට ඔබෙන් අහනවා මාත පන්තිය කියන්නේ වැඩිම සිසුන් ගණනකගේ ලකුණු අයත් වන පන්ති ප්‍රාන්තරය. වැඩිම සිසුන් ගණන පුතේ 41නේ. 41. ඒකට අදාළ පන්ති ප්‍රාන්තරය 3644. 3644. ඒ කියන්නේ මාත පන්තිය 3644. ඊළඟට අපෙන් අහනවා මෙම සංඛ්‍යා ව්‍යාප්තිය මධ්‍යස්ථ පන්තිය. මධ්‍යස්ථ පන්තිය හොයන්නේ අපි මධ්‍යස්ථය දත්ත ගණන දැන් සිසුන් ගණන 188යි. ඒතර මධ්‍යස්ථය වන අය බලන්න 188 දෙකෙන් බෙදලා වන අය. ඒ කියන්නේ 94 වන අය. 94 අපි ගණන් කරගෙන යනවා. මෙතනට වෙනකොට 15යි. මෙතනට වෙනකොට 33යි. මෙතනට වෙනකොට 53යි. මෙතනට වෙනකොට 93යි. මෙතනට වෙනකොට 93යි. එහෙනම් පුතා මෙන්න මෙතන තමයි අදාළ එක්කෙනා ඉන්නේ. එන ඊට අදාළ පන්ති පාන්තරය 3644. 3644. පැහැදිලිද? එතකොට දැන් අපිට ලකුණු 3යි 4යි 5යි මෙතන ලකුණු 6ක් වෙන් කරගන්න තියෙන්නේ. 6 එන්නේ මෙතන පරාසයට 2යි. හැබැයි මෙතනට එකක් තියෙනවා. එකපාර 62 දැම්මට හරියන්නේ නැහැ. මාත පන්තියට 2යි මධ්‍යස්ථ පන්තියට 2යි. ලකුණු 6ක් එනවා එතන. ඒ අනුව සමස්ත ලකුණු 7 වෙනි ප්‍රශ්නයට ලකුණු 11න් කීයද කියලා දාන්න පුතේ. පැහැදිලිද? හරි. පැහැදිලිනේ?
එහෙමනම් ඒ පේපර් එක ඉවරයි නේද අපි දැන්? තව ප්‍රශ්න නැහැ නේද? ප්‍රශ්න 7යි. පුතාලට දැන් සමස්තයේ ලකුණ යම් පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන් නේද? ඔයගොල්ලෝ හරියට වෙලාවට කරා නම් ඔව් සර්. ඔව්. දැන් ඔයගොල්ලෝ ඒ කරපු එකේ පින්තූරයක් මට එවනවද? දානවද? WhatsApp group එකට? සර් මුළු පේපර් එකේමද නැත්නම් සර් හදන්න කිව්වට ලකුණු ෂීට් එකක්ද? නෑ පේපර් එකම. තමන් උත්තර ලියපු උත්තර පත්‍රය. හරි? ඒක දාන්න මම ඒක විවෘත කරන්නම්. අපිට දැන් ඊළඟට යන්න තියෙන පුතේ මොන පේපර් එකටද? විශාක පේපර්. විචාරක පේපර් එකනේ. ඒකෙත් ඔයගොල්ලෝ උත්තර සූදානම් කරගෙන ඇතිනේ. අපි යමු ඉක්මනට බලන්න ඒකත්. සර් විශාක එකේ සර් පළවෙනි පේපරේද දෙවෙනි පේපරේද? ෆස්ට් පේපර් එකනේ 2019 නේ. මම මේ තිරයට අරන් තියෙන්නේ. චේතන කතා කරන්න කරාද මේක? චේතන ඉතින් සාකච්ඡා කරන්න. මේක සාකච්ඡා කරාද? ඕක සාකච්ඡා කරා ඕකට කලින් එක 2018 එක සාකච්ඡා කරනවා. 2018ද සාකච්ඡා කරේ නැත්තේ? ඔව් මිනිහ පුතා බලන්න. 2018 තියෙන්නේ නැහැ මෙතන. දෙදස් දහට දැන් මම පෙබරවාරි මාසයේ ටියුට් එකේ දුන්නේ පුතාලට පිටපළාත් පේපර් දෙකක් නේද දුන්නේ? ඔව් සර් මධ්‍යම පළාත්. මධ්‍යම පළාත් එකනේ. මධ්‍යම පළාතුයි සර්. සර් ඒක සාකච්ඡා කරන්න යන්නේ. ඒක තමයි මම ළඟ මේකේ මේ PDF එක මේ නැති වුණොත් එහෙම ඒක තමයි ගන්න වෙන්නේ. පොඩ්ඩක් කිම් බලන්න මම ෆෝල්ඩර්ස් වල බලන්නම්. සමහර ඒවා අර මේ වෙබ් කැම් එක මේ කැම් එකෙන් අරගෙනනේ දැම්මේ මම. බලමු. කොහොම හරි දැන් ඕගොල්ලෝ මේ පේපර්ස් ඔක්කොම කරලා තියෙන්න ඕන හරි? ඔය පේපර් එක කරා නේද? ඔකද විශාඛ එකද? 2019 එක. ඒක කරාස 2018 තියෙන්නේ. 2018 තමයි හොයන්නේ පුතේ පොඩ්ඩක් ඉන්න. ඒකේ මට සෙකන්ඩ් පේපර් එක කාට හරි WhatsApp කරන්න පුළුවන්ද? සෙකන්ඩ් පේපර් එක ඒක හදලා නැහැනේ නේ. සර් මම එවන්නද? අයවන්න පුතේ. ඒතකොට මට ඒක සෙකන්ඩ් එක අපි සාකච්ඡා කරමු. ෆස්ට් එක නම් හදලා ඇතිනේ ඒකෙම ඔයා. නේ? ඔසම 7 පේපර් එවන්න. සෙකන්ඩ් එකේම අපි ඒක ගමු. යාර වයඹ පළාත් පේපරේ තැනින් මේ වෙනස්කම් තියෙනවා නේද? අඩුපාඩු ගන්න තියෙනවා නේ. ඔව්. මම ඒක සාකච්ඡා කරනකොටම කියන්නම්. හරි? ගණන් කීයක් තියෙනවද? 3ක් 4ක් තියෙනවනේ.
සර් වයඹ පළාත පෙරේ දෙවෙනි කොටස තැන් තැන් වල එහෙම දෙනවා. මොකද වයඹ පළාත පෙරේ මේ දෙක කොටස ඒ වගේ තියෙනවා. එහෙමද? ඔගොල්ලෝ අර මේ ප්‍රැක්ටිස් පේපර්ස් කරාද මම දාපු පොත ඒක ඉවර කරලා තියෙන්නේ? යසස් දැම්මද? ඉන්න සාන්ති පිටුව දානවා. හරි සර් මම ඒක ඔක්කොම ටික. එව්වද? මම බලන්න. සර් ඒ වලින් දෙකක් බලන්න තියෙනවා. හා? ආ. ඒක එකක් නම් අනිත් පැත්තට ඇවිල්ලා තියෙන කමන්නේ බලන්න. මුල් පිටුව. මුල් පිටුව ආවේ නෑනේ. මුල් පිටුව කියන්නේ පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ වල තියෙනවා සර්. පළවෙනි ප්‍රශ්නේ තමයි අර වල තියෙන්නේ අර මේ සංඛ්‍යානේ ගන්න මේ ඒක හරි හරි පුතාලා සූදානම් කරගන්න මේ පේපර් එක එහෙනම් මේක ඔය අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ මට මේ අරසව ගන්න එක. සර් මම රොටේට් කරලා එවන්න සර්. ඔහු දාන්න එවන්න මගේ මේ පොඩ ස්ක්‍රීන් එකේ මේ පේන්නේ නෑ. ඒක කෙලින් අතර ගහලා එවන්න.
ආනේ එක්ක හරි හදාගත්තා. දසස් ඔව් සර්. හරි හරි. හරි සර්. අර්ථව ගන්නවා. හරි. ඒ විදිහටම දාන්න. හරිනේ. ඔන්න ප්‍රශ්න අංක 1 2018 සෙකන්ඩ් පේපර් එක පොඩ්ඩක් ගමු අපි මුලට. එතකොට මේකේ සංඛ්‍යානේ වලින් තියෙන්නේ මේකේ කියනවා පහත එක්තරා පාසලක පන්ති කාමරයක ළමයි 40ක් ඉන්නවලු. ඒ තොරතුරු ඇසුරෙන් මෙම දත්වල පරාසය අහනවා. එම දත්ත ඇසුරෙන් සමුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න කියලා කියනවා. ඊට පස්සේ ඒ ඇසුරෙන් මාත පන්ති අහනවා. දත්වල මධ්‍යස්ථය අහනවා. නේ? ඔය වගේ කීපයක් අහනවා. අපි බලමු. පේන්නේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? ඔව් සර් අගමැති පාලිකා ස්ටාෆ් කියලා තියෙන WhatsApp එකේ විතරයි පේන්නේ. එන්නේ නැද්ද? දැන් හරි සර්. එතකොට ඔන්න ඔහම දැන් එක්තරා පාසලක පන්ති කාමර 40ක සිටින ළමුන් සංඛ්‍යා පිළිබඳ තොරතුරු පහත දැක්වේ. එම දත්වල පරාසය එම දත් ඇසුරෙන් සමුහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ගොඩනගන්න. ඒ ඇසුරෙන් මාතේ සොයන්න, දත්වල මධ්‍යස්ථය සොයන්න, වගුව භාවිතයෙන් එක් පන්තියේ සිටින මධ්‍යයන් ලකුණු ගණන මධ්‍යයන් ළමුන් ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවල සොයන්න. පන්තියක සිටින මධ්‍යයන් ළමුන් ගණන. හරි. එතකොට අපි මේකෙදී බලමු හැබැයි මේකේ දැන් ඔයගොල්ලෝ සමුහිත සංඛ්‍යාත ව්‍යාප්ති වලට දානකොට පන්තිපාන්තර එකිනෙකට වෙනස්ව අරන් ඇත්තේ නේද? ඇයි මේකේ කියලා නෑනේ මෙන්න දත්ත ඇසුරෙන් සමුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් නෑ මේක මේ පන්ති සමූහිත අසමූහිතනේ අසමූහිත සමූහිත නෙවෙයි sorry එහෙමනම් හරි එහෙනම් පළවෙනි ප්‍රශ්නේ රෝමිලකම් අංක 1 දතවල පරාසය බලන්නේ උපරිම දත්තෙන් අවම දත්තේ අඩු කරලා උපරිම අඩු කිරීම අවම මට කියන්න පුතේ උපරිම කීයද 49 අවම 42 වෙනස 7 පරාසය 7යි ඊළඟට මෙම දත්ත සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ඇතුළත් කරන්නලු මම ඒක මේ පැත්තට ගන්නම් අංක 2 ඊට පස්සේ අපි එනවා පුතා වගුවට මේ විදියට ප්‍රගණනයත් අපි දාන්න වෙනවා මේ දත්ත මගහැරීම වළක්වා ගන්න වැඩි ඉඩක් මෙහෙම මෙතනට එනවා එතකොට අපි කීයකට එන්න ඕනද 49න් පටන් 42 49 නේද 42 ලොකු ප්‍රමාණයක් නෑ නේ එතකොට මෙතනට අපි ගත්තා 42 43 44 45 46 47 48 49 ඊට පස්සේ අපි එකතුව ගන්නවා ඔන්න මෙතනට ගන්නවා සිසුන් සිසුන් එක්තරා පාසලක පන්ති කාමර 40ක සිටින සිසුන් මෙතන සිසුන් ගන්න
සිසුන් ගණන මෙතනට ගන්නවා ප්‍රගණනය මෙතනට ගන්නවා පන්ති ගණන පන්ති කාමර ගණන එතකොට සිසුන් ගණන 42 43 44 45 46 47 48 49 නේ right මට කියමු බලන්න පුතේ ප්‍රගණන 42 ඒවා කීයක් තියෙනවද මං කරලා පෙන්නන්න ඕනද මෙතන ලියලා අපරාධයක් නේද කාලේ ඔයගොල්ලෝ කියන්නේ වෙනස්කමක් තිබුණොත් කරමු 42 ඒවා කීයක් ආවද හැමෝටම එකයි 43 ඒවා 43 ඒවා 3යි 44 ඒවා 6යි 45 ඒවා 8යි 46 ඒවා 11යි 47 ඒවා 5යි 48 ඒවා 4යි 49 ඒවා 2යි එතකොට ඕගොල්ලන්ට දුවේ පුතේ මෙතන 1 3 6 8 11 5 4 2 දාවේ එකතුව 3 1යි 4යි 10යි 18යි 18යි 29යි 34යි 38යි 40යි හරිනේ හරි වෙනස්කම් තියෙනවා නම් කියන්න පුතා තොර දාන්නේ අතරින් කැපුවා මෙතනට දැම්මා තොර දාන්න එපා ප්‍රෝමිලා ක්‍රමාංක 3 අපෙන් අහනවා එම ඇසුරේ මාතය කියන්නේ වැඩිම පන්ති කාමර ගණනක ඉන්න සිසුන් ගණන ඒ කියන්නේ 46 තමයි ඔයගොල්ලන්ගේ උත්තරේ වෙන්න ඕන 46 ඊළඟට ඔබෙන් අහනවා එම දත්තවල මධ්‍යස්ථය කොහොමද ගන්නෙ මධ්‍යස්ථය ගන්නේ 40යි මධ්‍යස්ථය වන අය වෙන්නේ 40 බෙදීම 2 වන අය 20 වන අය 20 හොයාගන්නේ මෙතනින් අපි ගන්නවා මෙතන 1යි 3යි 1යි 4යි මෙතන 10යි 18යි 18යි වුණාම මෙතන 29යි 29 මෙතන ඒ කියන්නේ 46 නේ 46 ආවද පුතේ ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 5ට වහුව භාවිතෙන් එක් පන්තියක සිටින මධ්‍යයන ලකුණු ගණන ආසන්න මධ්‍යයන ළමුන් ගණන ආසන්නේ අපිට දැන් තව තීරුවකට යන්න ඕන නේද පුතේ මධ්‍යයන ලකුණු ගණන හොයන්න තියෙන්නේ ඊට පස්සේ අපි තව තීරුවකට යන්න වෙනවා මට දැන් මෙතන ඉඩ මදි හින්දා මම මේක මෙහෙම ගන්නම් මෙහා පැත්තට තීරුවක් එන්න ඕන මම පුතේ මේ පැත්තට තීරුවක් ගන්නවා ඒ තීරුව ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කියලා මොන තීරුව fx තීරය ප්‍රගණනය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනද? ප්‍රගණනය එන්න ඕන නේද උතන්ට නැතු ගන්න බෑනේ. මොකද ප්‍රගණනය ගත්තේ නැද්ද? නෑ සර් මම අර පොඩි තීරුවක් ගහලා තමයි සංඛ්‍යාදේ ප්‍රගණනය එකටම තමයි දාන්න ගියේ. කොහොම හරි ප්‍රගණනය පෙන්නලා තියෙනව නම් ඇති. හරි සර්. ප්‍රගණනය පෙන්නලා තියෙන්න ඕන. හරි. එතකොට මෙයා f
මෙයා x fx අපි ගුණ කරලා ගමු 42 ඒව එකක් 42යි 43 ඒවා 3ක් 120යි 9යි 129යි 44 ඒවා 6ක් 264යි 264යි 45 ඒවා 8ක් 360 360යි 46 ඒවා 11ක් 500 460ට 46ක් එකතු කරනවා 500 6යි 47 ඒවා 235යි 5 48 ඒවා 4ක් 192යි දෙකක් 98යි එකතුව 1826යි 1826යි අනිත් දුවල පුතාලට මේ උත්තර ආවද චේතන ආවද ඔව් සර්. හරි එහෙනම් අපි එනවා දැන් මධ්‍යයන් ළමුන් ගණන 1826 බෙදනවා 40යි මධ්‍යයන් ළමුන් ගණන 1826 බෙදනවා 46 සමානයි 45.65යි ඒක 46 කරනවා 40න් බෙදන්න. 40 ඔව් 40 40න් බෙදුවා 45.65යි ඊළඟට අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට ඒතකොට අපි පළවෙනි දශම ස්ථානයේ 46යි. ඔව් ඒතකොට 46යි 46යි ඔන්න ඔහොමයිනේ සර් පළවෙනි කොටසේ වන්නද? මේකේ පළවෙනි කොටසේ උත්තර ලියපු නැති එකක් තියෙනවද ඔව් සර්. එවන්න පුතේ සර් පළවෙනි කොටස උත්තර ලියලා නැති එකක් කියන්නේ සර් නෑ පළවෙනි පේපර් එකේ උත්තර ලියලා නැති පේපර් එකක් තියෙනවනම් එවන්න කියලා කිව්වේ මම ඒක උත්තර ලියලා තියෙනවා ඔයාලා ලියලා නැති චේතන ළඟ තියෙනවා කිව්වේ මේකෙත් මගේ PDF අර එකක් එකේ black and white පුතේ මේකෙත් අපි ලකුණු වෙන් කරගමුද? එයා මෙතන පරාසයට සාමාන්‍ය ලකුණු දෙකක් එනවා. එක එක දෙකයි. එතකොට ප්‍රගණන තීරුව එක් වැරද්දක් නොසලකන්න එක ලකුණක් දෙන්න. ඒකට ලකුණු දෙකක් දෙන්න. fx තීරයටත් ලකුණු දෙකක් දෙන්න. ඊට පස්සේ sigma fx නෑ f තීරයට දෙකයි fx තීරයටත් දෙකක් දෙන්න 2 4යි 5යි 6යි එතනට 6ක් එනවා වගුවට sigma fx වලට එකක් දෙන්න එතකොට එතන 7ක් එනවා 7යි 2යි 9යි 9යි 10යි 10යි මෙතන 20 ගන්නවට 1යි 46ට 1යි 1යි 40න් බෙදනවට 1යි මෙතනට 1යි මෙතනට 1යි මෙතනට 3යි. එතකොට බලන්න 3 2යි 5යි 5යි 1යි 6යි 7යි 8යි 8යි 7යි 15යි. තව එක ලකුණක් දෙන්න පුළුවන්. ඒ ලකුණ අපි දෙමු f තීරයට දෙකක් දෙනවා. ප්‍රගණන තීරයට අපි දෙකක් දෙනවා. මෙතන ප්‍රගණන තීරයට තුනක්ම දෙන්න. එතකොට හරියනේ. තුනක් දෙන්න. මොකද එතන තමයි ප්‍රධානම කාරණාව නේ මෙතන අතපසු වීමක් වුණොත් ඔක්කොම ඉවරයි එහෙනම් ඔන්න ඔහමයි 16න් දෙස හැදෙන්නේ මේක නම් මම හිතන්නේ 10ට දන්නේ ගලපලා තියෙන්නේ නේද මේගොල්ලෝ 10ට වෙන්නේ නැති ගලපලා තියෙන්නේ නේද මේගොල්ලෝ කොහොමද තියෙන්නේ හෙඩ්ලයින් එක ප්‍රශ්න 6ක් කරන්න කියලා නේ තියෙන්නේ අපි ගමන්නේ 16කට ගලපගමු. අපි ඉස්සල්ලා එකෙත් 11 11 ගියේ මම දෙන්නගේ විදියට. ඔහොම ගන්න. මෙයා සම්පූර්ණ පේපර් එක දාලා දෙනවානේ. චේතන එව්වද? ඔව් සර් බලලත් තියෙනවා. දැන් බලන්න. 0.1 නම්බර එකේ අලුත් එකක්. ඒ සර් මගේ එක අරක තාත්තගේ.
මේකද මම එන සේව් කරගන්න ඕනේ මේ නම්බර එක. කමන්නේ සර් මොකක් හරි. එහෙනම් මම මේක සේව් කරගන්න. ඔයා මේක ගත්තේ කොහෙන්ද පේපර් එක? මම කරලා තියෙන්නේ සර් මේ ස්කෑනර් එකේ black and white දැම්මහම පෑනෙන් ලියපුව වදින්න. ස්කෑනර් එකේ black and white දැම්මහම පෑනෙන් දීපුව වදින්නේ නැහැ. නෑ සර්. එහෙමද? ඔව් සර් චුට්ටක් වදිනවා ඒක මම අර PDF reader එකෙන් මැකුවා. ඔය කැමි ස්කෑන් එක නේද ඔයා කියන්නේ? නෑ සර් HP ස්කෑනර් එකක් තියෙනවා. ඒක මාරුනේ. ඇප් එකක්ද ඒක? ආචේතන? නෑ සර් ස්කෑනර් එක. ස්කෑනර් එක වෙනම. ඔන්න ෆස්ට් පේපර් එක ආවා චේතන අපිට එව්වා. ෆස්ට් පේපර් එක කරමුද 10 මාර වෙනකන්? හරි. හරිනේ. ඔන්නම් ගන්න බලන්න ඉක්මනට. මම මේක හැබැයි 10 කමන්නේ ගැටලුවක් නෑ. පළවෙනි ප්‍රශ්නේ රුපියල් 1500කට මිල ලකුණු කරලා තිනවා සපත්තු කුට්ටමක්. විකුණනකොට රුපියල් 300ක් අඩු කරනවා. වට්ටමක් දෙනවා කියන්නේ අඩු කරනවා කියන එකනේ. දෙන ලද වට්ටම් ප්‍රතිශතය අහන්නේ. එතකොට පුතේ අපි වට්ටම් ප්‍රතිශතය හොයන්නේ කොහොමද? වට්ටම් ප්‍රතිශතය. එතකොට මට ඕගොල්ලෝ කියන්න මෙතනට එන්න ඕනේ මොකද්ද? මෙතනට එන්න ඕනේ මොකද්ද? මෙතනට එන්න ඕනේ මොකද්ද? 300 බෙදීම 1500 100න් ගුණ කර. අන්න හරි. ඒ කියන්නේ මෙතනට එන්න ඕනේ වට්ටම. මෙතනට එන්න ඕනේ ලකුණු කළ මිල. වට්ටම ලකුණු කළ මිලෙන් බෙදලා ප්‍රතිශත කරන්න 100%න් ගුණ කරනවා. අන්න ඒක ඕගොල්ලෝ හරියට පෙන්නලා තිනවා නම් එක ලකුණක් තියෙනවා. ඊළඟට අපිට දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස මේක සුළු වෙනවනේ. CA ව 1යි CA ව 15යි 15 ව 1යි 15 ව 20යි. පුතාලගේ උත්තරේ 120යි නේද? 120යි ප්‍රතිශතය. පුතා මේකට එක ලකුණයි ලකුණු දෙකක් දාගන්න. දැන් ඔයගලන්ට මතක් වුණා නේද වට්ටම් ප්‍රතිශතය හොයන විදිහ. කොමිස් ප්‍රතිශතයත් ඔහොමනේ. වට්ටම බෙදනවා ලකුණු කළ මිලෙන්. හොඳට මතක තියාගන්න ලකුණු කළ මිලෙන්. මෙච්චරකට කීයක් අඩු කරනවා. කොමිස් නම් කොමිස් බෙදනවා ඒ කියන්නේ විකුණුම් මිලෙන්. ඒ අදාළ කොමිස් මුදල එන්නේ විකුණුම් මිල හෝ ගැනුම් මිල. ගන්නකොටත් කොමිස් දෙන අවස්ථාවක් නම් ඒක ගැනුම් මිල. නැත්නම් විකුණුම් මිල. වැඩිපුර වෙන්නේ විකුණුම් මිල. ප්‍රශ්න අංක 2 තේකොළ කිලෝග්‍රෑම් 1.2කින් 8න් 3ක් යනු කොපමණ ග්‍රෑම් ගණනක් දැයි ලියන්න. 8න් 3ක් යන. එතකොට ඔයගොල්ලෝ දන්නවා පුතේ මේක අපි ග්‍රෑම් කරගන්න ඕන 1200යි.
ඒකෙන් 8න් 3ක් අපි ගන්නවා. එතකොට මේක අපි සුළු කරොත් එහෙම 8 ඒවා 1යි මෙතන 8 ඒවා 1යි ඉතුරු 4යි 40ටම 8 ඒවා 5යි 150යි 8 වරක් 1 8යි ඉතුරු 4යි 40ට 5යි 150යි 150ේවත් 3ක් 3 වරක් බිඳුවයි 3 වරක් 5 15 කපිරි 3 වරක් 3 1යි 4යි ග්‍රෑම් 450යි හරිද පුතා උත්තරය හරි සර්. ග්‍රෑම් 450යි ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 3ට 1.2 එක අඩු කරන්න තියෙන්නේ. ඊයේ ලැබෙන උත්තරේ 10 පාදයෙන් අපෙන් අහනවා. ඒතර අපි 1.1 මේකත් දෙකේ පාදේ මෙයත් දෙකේ පාදේ අපි අඩු කරනවා. මේට එකක් ආවා කියන්නේ 2යි. මෙතන එතකොට 1යි මෙතන බිඳුවයි. දෙකෙන් එකක් 1යි. මෙතන 1යි. එතකොට දෙකේ පාදේ චෙක් කරන්න 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි. උත්තරේ එන්නේ එතකොට දෙකේ පාදෙන් 1යි 1යි එන්නේ. ඒක 10 පාදයට හරවනවා. එතකොට මෙතන 2 බල බිඳුවයි මෙතන 2 බල 1යි. 2 බල 1යි කියන්නේ 2 ගුණ කරනවා 1කින් මෙතන බිඳුවයි කියන්නේ 1 ගුණ කරනවා 1කින්. ඒ කියන්නේ මෙතන 2 එකතු කිරීම 1 ඔබේ උත්තරේ 3යි. උත්තරේ 3යි පුතා. උත්තරේ 3යි. පැහැදිලි? හතරවෙනි එක. ඒකේ 10 කියලා යටින් දානවා. 10 පාදය නොලිව්වත් කමක් නැහැ පුතේ. මොකද අපි 10 මොකද? දාන්න නැතුව ලිව්වත් අවුලක් නැහැ නේද සර්? එතන නොලිව්ව කියලා අපි කිට්ට ගැටලුවක් නැහැ. 10 පාදයේ හින්දා ලිව්වත් ගැටලුවක් නැහැ. හරි. අපි එතන ලකුණු දෙනවා. හරි. ඊළඟට අපි එනවා වරහන් ඉවත් කිරීමට ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ දෙවරක් 3 6යි ax ඍණයි ගුණ වෙනකොට ධන දෙවරක් 2 4යි ay ඔන්න ඔහම ලකුණු දෙකයි. පස්වෙනි එක වරහන් ඉවත් කරලා සුළු කරන්න තියෙනවා. x වර්ගය ධන 3x අඩු කිරීම x අඩු කිරීම 3. මෙතන තමයි අපිට සුළු කරගන්න පුළුවන් වෙන්නේ x වර්ගයේ ධන 2x අඩු කිරීම 3. ඔබේ උත්තරේ. ලකුණු 2යි. සර් සාධක හොයන්න කියලා තියෙනවා. ඕ සාධක හොයන්න. මෙතනින් දැන් මෙතන මේගොල්ලෝ දැන් මෙහෙම ගිහිල්ලා සාධක හොයන්නත් පුළුවන්. නමුත් මෙතනින් සාධක හදාගන්න එක තමයි හොඳම දේ. මං හිතුවේ සුළු කරන්න කියලා. දැන් මෙහෙම මෙතනින් සාධක හදාගමු. මෙතනින් වෙන් කරගන්න. මෙතන පොදු සාධකයක් එනවා x ඉතුරු සාධකයේ x ධන 3. මෙතනින් පොදු සාධකයක් එනවා ඍණ 1 ඉතුරු සාධකයේ x ධන 3. එතකොට මෙයාගේ සාධකය එන්නේ x එකතු කිරීම 3යි x ඍණ 1යි. ඔන්න ඔහොම. x වලාගේ කොහොමද ගන්න x වලාගේ අපි මෙතනින් ඔන්නෝම වෙන් කරගත්තොත් කොහොම මේක රේඛාව දික් කරගත්තොත් පුතාලට පේනවද මෙතන 48 නම් පුතේ මෙයාත් 48යි ඒකාන්තර කෝණ මෙයා 36යි එහෙනම් x එන්නේ 48යි 36යි එකතු කරාම එන අංගය 8යි 6යි 14යි 4යි 3යි 7යි 1යි 8යි अंशक 84යි. अंशක 84යි සර්. अंशක 84යි. ඝනක හැදටි ජල ටැංකියක පාදයක දිග මීටරයක් වේ. එම ටැංකියෙන් 4න් එකක් පිරීමට අවශ්‍ය ජල පරිමාව ලීටර වලින් අහනවා. නේ? එතකොට මෙහෙම ජල ටැංකියක් තියෙනවා. මේ ජල ටැංකියේ
අපිට කියනවා පාදයක දිග පාදයක ඝනක හැඩති ජල ටැංකියේ පාදයක දිග මීටරයයි එම ටැංකියෙන් 4න් එකක් පිරවීමට ජල පරිමාව ලීටර වලින් 4න් එකක් පිරවීමට එතකොට ඝන මීටර 1යිනේ ඝන මීටර 1යි එතන මෙතන ඝන මීටර 1යි ඝන මීටර 1යි කියන්නේ ලීටර 1000යි එම ටැංකියෙන් 4න් එකක් පුරවනවා කියන්නේ 1000 බෙදනවා 4න් ඒ කියන්නේ 250යි ලීටර ඔබේ උත්තරය ලීටර 250යි පැහැදිලිද ඔව් සර් ඔබේ උත්තරේ එන්න ඕනේ ලීටර 250 හරි දරුවනි ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 8ට අන්නාසිගෙඩි තුනක මිල ඒකට ලකුණු දෙකක් දාගන්න මේක වැරදි නම් ළමයාට මෙතනට එකක් හම්බ වෙනවා ඊළඟට අන්නාසිගෙඩි තුනක මිල රුපියල් 375යි රුපියල් 1000කට ගත හැකි අන්නාසිගෙඩි ගණන. එතකොට 375කට 3ක් ගන්න පුළුවන්. එකක් බලන්න 3න් බෙදුවා. නේද? අච්චරට මෙච්චරයි නම් මෙච්චරට කොච්චරද කියලා අහන්න. එතකොට මේක 3න් බෙදුවොත් නම් එන්නේ 125යි. එතකොට 1000 බෙදනවා 125යි. 8යිනේ ගෙඩි 8ක් ගන්න පුළුවන්. ගෙඩි 8ක්. පුතාලා මේ පිටුවේ ලකුණු ටික දාන්න බලන්න මෙතන කොටුවක් ගහලා. නවවෙනි එක දර්ශක සුළු කිරීමක් තියෙන්නේ. දර්ශක සුළු කිරීමක්. මෙතන අපි ගත්තොත් එහෙම 3යි x බල ඍණ 2 බෙදීම 2යි y බල බිඳුව 3 බෙදීම 2 x බල 2 පල්ලහැට ගමු x බල ධන 2 මෙතන y කියන්නේ 1යි y කියන්නේ 1යි ඒක ඉතින් අමුතුවෙන් දාන්න ඕනේ ධන දර්ශකයක් විදිහට උත්තරේ එන්නේ 3 බෙදීම 2x වර්ගය ඔන්න ඔහොම ඒක තමයි ලකුණු 2 මෙන්න මේ ඍණ දර්ශක නීතිය ඔබට මතක ඇති පුතේ x බල ඍණ 2 අපි ධන දර්ශකයක් වෙනවා ඒකයට x බල ධන 2 ඔන්න ඔහොම නේ ඊට පස්සේ ශුන්‍ය දර්ශක නීතිය ඔබට මතක ඇති මෙතන y බල බිඳුව කියන්නේ පුතේ 1යි බිඳුවේ බිඳුව හැර ඕනෑම සංඛ්‍යාවක බිඳුවේ බලයගේ 1යි ඔන්න ඔය කාරණා දෙක ඔයගලට මතක් වෙන්න ඕන විද්‍යාත්මක අංකණයට එනවා සාමාන්‍ය ආකාරයෙන් ලියන්න කියන්නේ මෙතන ඍණයි කියන්නේ අනිවාර්යයෙන්ම පුතේ දශම ගානක් ඒ කියන්නේ බිඳුවට අඩු ගානක් 0.8යි 3යි 5යි 3 එම ලැබෙන පිළිතුර ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නලු ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යනවා කියන්නේ අපි පළවෙනි දශම ඉලක්කම දිහා බලන්නේ උත්තරේ 1යි නේ උත්තරේ 1යි ලකුණු 1 11 වෙනි ප්‍රශ්නේ රූපේ AB BC අනු ඉඩමක මායිම් දෙකකි AB BC B මුල්ලට මීටර් 10ක් නියත දුරි B මුල්ලට ඒ කියන්නේ අචල සර් නම පොඩ්ඩක් පෙන්නන්නකෝ 9 ඔව් සර් හරි සූත්‍රය බලන්න හරි සර් මෙතන B මුල්ලට කියන්නේ පුතේ මුල්ල කියන්නේ අචල ලක්ෂයක්නේ එතකොට අචල ලක්ෂයට නියත දුරකින් AB මායිමට මීටර් 5ක් දුරින් ඒ කියන්නේ අචල රේඛාවට නියත දුරකින්
ඒ කියන්නේ සමාන්තර රේඛාවක්. විදුලි පහන් කණුවක් සිටුවනු ලැබේ. ඒ සිටුවිය යුතු ස්ථානයේ පද පිළිවෙල දැනුම භාවිතයෙන් ලකුණු කරන්නලු. එහෙනම් මෙතන ඕගොල්ලෝ බීම් මුල්ලට මීටර් 10ක් දුරින් කිව්වොත් මේ වගේ වෘත්ත ඡාපයක් අඳින්න ඕන. ඊට පස්සේ AB මායිමට මීටර් 5ක් දුරින් කිව්වොත් මේ වගේ සමාන්තර රේඛාවක් අඳින්න ඕන. ඒ කියන්නේ සමාන්තර උන්නේ සමාන්තර රේඛාවක් අඳින්න ඕන. නේ? එතකොට මෙයාට මෙයා සමාන්තරයි. එතකොට මෙන්න මෙතන තමයි කණුව ඉඳන්න ඕන තැන. විදුලි කණුව. විදුලි කණුව ඉඳන්න ඕන තැන තමයි මෙතන තියෙන්නේ. මෙන්න මෙතන. විදුලි කණුව. අන්න එහෙමයි. එතකොට මේ පත දෙක නිවැරදිව ඔබ දක්වනවට එක ලකුණු දෙකයි. 12 වෙනි ප්‍රශ්නේ. AB සොයන්නලු. AB. අපිට පුතා මේ ප්‍රතිමුඛ කෝණ වලින් මෙයාව ගන්න පුළුවන්. මෙයා 50ක් වෙනවා. ප්‍රතිමුඛයි. දැන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි එකෙන් අපි ගන්නවා A සමානයි 180න් අපි අඩු කරනවා 50යි 72යි. එතකොට එනවා 180 අඩු කිරීම 7යි 5යි 12යි 122යි 10න් 2ක් 8යි 7න් 2ක් 5යි අංශක 58යි. මෙතන B අපිට ගන්න පුළුවන් බාහිර කෝණ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එතකොට මෙතනට එතකොට B සමානයි මෙතන 180න් 72ක් අපි අඩු කරනවා 10න් 2ක් 8යි 0.1යි 8යි 2යි 10යි 7යි 1යි 8යි මෙතන එන්නේ 108 B මෙතන 108යි එතකොට sorry B කියන්නේ 108 එකතු කිරීම 32 108 එකතු කිරීම 32 8යි 2යි 10යි 3යි 1යි 4යි අංශක 140යි 8යි 2යි 10යි 3යි 1යි 4යි අංශක 140යි. ඒක හරියද? මෙතන 1යි මෙතන 1යි ලකුණු 2යි. ඊළඟට 13 වෙනි එක එකයට x සමානයි එකයට m එකතු කිරීම එකයට n මෙහි x උක්ත කරන්නලු. මෙහි x උක්ත කරන්නලු. එතකොට අපිට එනවා එකයට x සමානයි මෙතන පොදු සාධකයේ ගන්නවා mn එතකොට m මෙතනට n මෙතන m එතකොට එකයට x සමානයි n එකතු කිරීම m බෙදීම nm ඊට පස්සේ අපි හරහාට ගුණ කරනවා x වාරයක් n එකතු කිරීම n සමානයි nm x සමානයි nm බෙදීම n ධන m ඔන්න ඔහොම පුතාලට පේනවද nm බෙදීම n එකතු කිරීම m තමයි ඔබේ උත්තරේ වෙන්න ඕන. මෙතන එකපාර හරස් ගුණිතේ නොකර ගන්නත් පුළුවන් පුතේ. පරස්පරය මේ දෙන්නගේම පරස්පරය ගත්ත ගමන් උත්තරේ ගන්න පුළුවන්. එමත් හරි. දෙන්නගේම පරස්පරය ගත්ත ගමන්. ඕකේන්ද්‍රය වන අර්ධ වෘත්තයේ පරිමිතිය 36යි එමගින් සාදාගත හැකි වෘත්තයේ පරිධිය. එමගින් සාදාගත හැකි වෘත්තයේ ඕකේන්ද්‍රය වූ අර්ධ වෘත්තයේ පරිමිතිය 36යි එමගින් සාදාගත හැකි වෘත්තයේ පරිධිය. වෘත්තයේ පරිධිය. ඕකේන්ද්‍රයේ වෘත්තයේ අමයා එමගින් සාදාගත හැකි වෘත්තයේ පරිධිය හරි. එතකොට මෙයාගේ 36යිනේ. එතකොට ඡාප දිග වෙන්නේ මෙයාගේ පරිමිතිය 36යි. මේ 14 දීලා නෙමෙයි. මොකද ඒ කතාව? ඕකේන්ද්‍රයේ වූ අර්ධ වෘත්තයේ පරිමිතිය 36යි. එමගින් සාදාගත හැකි වෘත්තයේ පරිධිය.
ඕකේන්ද්‍රය වුණ අර්ධ වෘත්තයේ පරිමිතිය 36යි. හරි. එමගින් සාදාගත හැකි වෘත්තයේ පරිධිය ඒ කියන්නේ වෘත්තයේ පරිධිය 36 වෙන්න ඕනද? ඕකේන්ද්‍රය වුණ වෘත්තයේ අර්ධ වෘත්තයේ පරිමිතිය 36යි. මෙතන දීලා 14ක් කියලා. මේ 14ක් දීලා එමගින් සාදාගත හැකි වෘත්තයේ පරිධිය. ඒ කියන්නේ මෙතන මේක ඕනේ මෙතන අරය 7යිනේ එතකොට. එතකොට පරිධිය 25r. 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 7. 44යි. ඔස ඒගල තමයි එන්නේ. ඒක තමයි මේ 36 මොකටද දුන්නේ කියන එකයි මට ගැටලුව. ඒ සමානයි 5D 30න් 14ක් අඩු කරලා දෙකෙන් ගුණ කරාම 44 එනවා. 25r නැතුව. ඔව්. ඔව් සර්. ඉතින් මේ ඔයගොල්ලෝ 25r දන්නවනේ. දන්නවනේ 25r. 25R වලින් තමයි සර් හැදුවේ. ඔතන ඒක තමයි මම කියන්නේ මේක මම තර්කානුකූල නෑනේ. ඉතින් දැන් පුතා කිව්ව එකත් හරි 30014ක් අඩු කරලා චාප දිග හොයලා දෙකෙන් ගුණ කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේ 14 දීලා තියෙන්නේ මොකද දෙන්න? නේද? හරි කමන්නේ. කොහොම 36 තරේ ඉන්නවා. C සමානයි 5D කියලා ගන්නත් පුළුවන්. 5D කියලා ගන්නත් පුළුවන්. that's right. 5D වලින් ගන්නත් පුළුවන්. වැරදි නෑ. එකිනෙකට සමාන්තර සරලරේඛා යුගලයක් නම් කරන්න ඕන. සමාන්තර වෙනවා නම් පුතේ අනුක්‍රමන සමානයි. අනුක්‍රමන මෙයාගේ අනුක්‍රමනේ ඍණ භාගයයි. මෙයාගේ භාගයයි. මෙයාගේ 2යි. මෙයාගේ භාගයයි. y යුක්ත වෙලානේ තියෙන්නේ. හරි. එකිනෙකට සමාන්තර වන සරල රේඛා යුගලය නම් කරන්න. y සමානයි භාගයයි x y සමානයි භාගයයි x එකතු කිරීම 1. එකිනෙකට ලම්බ වූ සරල රේඛා යුගලය නම් කරන්නලු. මම ඔබට කියලා දීලා ඇති ලම්බක වෙනවා කියන්නේ මේ අනුක්‍රමන ගුණිතය ඍණ එකක් වෙන්න ඕන පුතේ. මේ දෙන්නගේ අනුක්‍රමන ගුණිතය ඍණ එකක් වෙන්න ඕන. ඍණ එකක්. ඒ කියන්නේ දැන් දෙකෙන් එකත් එක්ක ලම්බක වෙන එක්කෙනා ඍණ 2 වෙන්න ඕන අනුක්‍රමණය. දෙකෙන් එකත් එක්ක ලම්බක වෙන එක්කෙනා ඍණ 2 වෙන්න ඕන. එහෙනම් අපිට මෙතන ඍණ 2ක් පෙවුනද? ඍණ භාගයත් එක්ක මෙහා එනවනේ. ඒ එන්නේ y සමානයි ඍණ භාගයයි x ධන 3 අනිත් එක y සමානයි 2x ධන 1. ඔන්න ඔය දෙන්න ලම්බක වෙනවා. දන්නේ නැත්නම් ලියා ගන්න අනුක්‍රමන ගුණිතේ ඍණ එකක් වෙන්න ඕන. සර් පළවෙනි එකේ y සමානයි ඍණ 2x ධන 3 සහ y සමානයි 2x ධන 1 නේද? y සමානයි කියන්න පුතා මෙතන 5 තියෙනවනේ 2x ඍණ 5නේ ඔයා කියන්නේ 5 හරි නේද මේ 5 නේද ඔයා කියන්නේ නෑ සර් ධන 3 එක මෙයා ඍණ වෙන්නේ මෙයත් එක්ක එතකොට මෙයාගේ අනුක්‍රමනේ ඍණ භාගෙනේ දැන් සමාන්තර වෙනවා කියන්නේ අනුක්‍රමන සමාන වෙන්න එපා ඍණ භාගයක් තියෙන කෙනෙක් නෑ නේද මෙතන? නෑ සර්. හරි. ධන භාගෙනේ තියෙන්නේ පුතා. මේ ධන භාගෙ තියෙන්නේ. මෙන්න මේ දෙන්න ඔය කියන්නේ. මෙයයි මෙයයි. ධන භාගෙ අනිත් එක්කලා මේ දෙන්න. Thank you. හරි. ලකුණු එක එක ලකුණු දෙකයි. අනුක්‍රමන ගුණිතේ ඍණ එකක් වෙනකොට තමයි ලම්බක වෙන්නේ. භාගය නම් එයත් එක්ක ඍණ භාගය ඍණ 2 වෙන්න ඕන. 16ට අපි එනවා. මේ අසමානතාව විසඳා x ගත හැකි අවමගය අහනවා. එතකොට ඍණ 2x 6 දෙකෙන් ඍණ 2කින් බෙදෙනවා. ඔන්න කල්පනාවෙන් එතකොට අපි ඍණ 2කින් බෙදනකොට මොකද වෙන්නේ? නේ. අන්න චේතනගේ උත්තර ටික වැටුණා එන්නේ. එතකොට x ඍණ වලින් බෙදනකොට මේ ලකුණ මාරු වෙනවා. එතකොට එන්නේ x ඍණ 3ට වඩා වැඩි.
තේරුණාද? ඍණ අගයකින් බෙදනකොට මුල් අසමානතාවේ ලකුණ මාරු වෙනවා. එතකොට මෙතනට එන්නේ. එතකොට දැන් උත්තරේ අපි ගන්නේ ඍණ 3ට වඩා වැඩි. x ට ගත හැකි අවමාගය. ඍණ 3ට වඩා වැඩි. ඒ කියන්නේ ඍණ 3ට වඩා වැඩි ඍණ 2. අවමාගයේ ඍණ 2. අවමාගයේ ඍණ 2. ඔව්. ඍණ 2 පුතේ උත්තරේ. ඔව් ඒක වැරදිලා. ඒක වැරදිලා නේ. ඍණ 2ට වැඩි වගේ මට පේන්නේ නා. දී ඇති ට්‍රපීසියමේ වර්ගඵලය 96යි. x අහන්න. ට්‍රපීසියමේ වර්ගඵලය හැදෙන්නේ සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කරනවා ලම්බ දුරෙන් බෙදනවා දෙකෙන්. ඒක අපි 96ට සමාන කරනවා. එතකොට මෙතන එනවා 4 වාරයක් x ධන 13 සමානයි 96යි. 4ෙන් බෙදනවා. 4ට 4 x ධන 13 4 වරක් 2 8යි 4 වරක් 4 16යි. x සමානයි 24න් 13ක් අඩු කරනවා. 4න් 3යි 1යි. x සමානයි 11යි. අවද උත්තරේ. x සමානයි 11යි. ලකුණු 2යි. ඒක වැරදි නම් මෙතනට එක ලකුණක් තියෙනවා. 18 අභ්‍යන්තර කෝණයකගේ බාහිර කෝණයකගේ මින් සිව් ගුණයක්. අභ්‍යන්තර කෝණයකගේ බාහිර කෝණයකගේ මින් සිව් ගුණයක් වන සවිධි බහුවර්ෂයක පාද ගණන අහන්න. අභ්‍යන්තර කෝණයක අගය බාහිර කෝණයක අගය මින් සිව් ගුණයක්. බාහිර කෝණය x කියලා ගත්තොත් අභ්‍යන්තර කෝණය 4x. අංශක 180යි. අපි දන්නවා ඕනෑම බහුවර්ෂයක මේ අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි එකතු අංශක 180යි. එතකොට 5x 180යි. x කියන්නේ 180 5න් බෙදනවා. 5 වරක් 3 15යි. ඉතුරු 30යි 6යි 36යි. පාද ගණන බලන්න බාහිර කෝණවල IK 360 36න් බෙදනවා. මොකද ශීර්ෂ ගණන කෝණ ගණන පාද ගණන සමානයි. දැන් මුළු බාහිර කෝණයි කිය 360යිනේ. බාහිර කෝණයක් 36යි නම් සවිදි නම් මෙයා අපි උත්තරේ 10යි පුතා. උත්තරේ 10යි. තේරෙන්නේ නැත්නම් අහන්න. ඊළඟට අපි එනවා 1.500 පරිමාණයට අනුව අඳින ලද පරිමාණ රූපයක කිලෝමීටර් 7.5ක දිග දැක්වීමට ඇඳ යුතු රේඛාවේ දිග. ඔව්. රේඛාවේ පරිමාණ දිග. දිග දැක්වීමට ඇඳ යුතු රේඛාවේ පරිමාණ දිග. 1 සෙන්ටිමීටර් එකකින් මෙතන පෙන්නනවා කිලෝමීටර් භාගයක්. ඒක අපි පරිමාණය හුරුයි. ඔව් අපිට ඒක හුරුයි. එතකොට කිලෝමීටර් 7මාරක් පෙන්වන්න කොච්චරක්ද ඕනේ කියලා යහන්න. සෙන්ටිමීටර් 15. ඔව් 7 ගානේ වුණොත් මෙතන 14යි සෙන්ටිමීටර් 15යි. ඔබේ උත්තරේ සෙන්ටිමීටර් 15යි. ලකුණු 2යි. අවසාන ප්‍රශ්නේ ළමුන් 8 දෙනෙකුගේ ස්කන්ධ පිළිවෙලින් දැක්වේ මාතය අහනවා. මාතයේ වැඩිම වාර ගානක් සඳහන් වෙන එක්කෙනා කවුද? 37 46 දෙකක් තියෙනවානේ 46 මධ්‍යස්ථය අහනවා කොහොමද මධ්‍යස්ථය ගන්න දත්ත පිළිවෙලට හදමු අනුපිළිවෙලට හද. ඔව් 35 නේද අඩුම ඊට පස්සේ 37 7 37 42 42 46 46 58 52 දැන් දත්ත 1 2 3 4 5 6 7 8යි 8යි නම් මැද දෙන්නයි කොහොමද ඔය උත්තරේ 46ම තමයි නේද පුතේ මධ්‍යස්ථය 46යි දැන් ඕගලන්ට ඒකේ ගන්න පුළුවන් 탁සේරුවක් නේ 17 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් ආයෙ දාන්න. කීයද පුතා 17 වෙනි ප්‍රශ්නේ. 17 ට්‍රපීසියම හරි සර්.
2017 බස්නාහිර පළාත් මේ මොකද්ද විශාඛා විද්‍යාලයේ ෆස්ට් පේපර් එකයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයයි ආවරණය කරගත්තා. මම ඔබ විශ්වාස කරනවා පුතේ විශ්වාසය මත තමයි මේ ගමන යන්නේ. මම කියන්නේ පුතේ ඔයගොල්ලෝ මේ විශ්වාසය කඩන්න එපා. මොකද්ද විශ්වාස කරන්නේ? පුතාලගේ යුතුයකම 100%ක්ම ඕගොල්ලෝ වෙනුවෙන් ඉටු කරනවා කියන විශ්වාසය. එතකොට මේ ගමනේ සාර්ථකත්වයේ තියෙන්නේ ඒ විශ්වාසය මත. මේ දෙන පේපර්ස් නියමිත වේලාවට අනුව ඕගොල්ලෝ කරලා ඊට පස්සේ මේ නිවැරදි කිරීම, වැරදි නිවැරදි කිරීම සහ ලකුණු ලබා දීම ඒවා අනුව Taman තක්සේරු කරන්නේ යෙදෙන්න ඕන. තක්සේරුව Taman කොයි වගේ මට්ටමකද ඉන්නේ. මේ හරි වැරදි ආකල්පයක් නෑනේ අපේ රටේම. අපේ රටේම යන වැරදිම ආකල්පේ ඉගෙන ගන්න විභාග සමත් කිරීම කියන කාරණාව. උදාලගේ පුංචි මනසට තේරෙනවා ඇති ඉගෙන ගන්න විභාග සමත් කිරීම වෙන්න හොඳ නෑ පුතේ. ඉගෙන ගන්නේ විභාග සමත් කරන්න නෙවෙයි. ඉගෙන ගන්න ජීවත් වෙන්න. ඉගෙනීම තුල තමයි අපේ ජීවිතයේ අනාගතය සාර්ථක වෙන්නේ. ඉගෙන නොගත් අය හැසිරෙන විදිහයි ඉගෙන ගත්ත අය හැසිරෙන විදිහයි ඒගොල්ලෝ ගන්න තීන්දුව අනුව අර මං කියන්නේ උගත්කමම පමණක් නෙවෙයි ඒකට එන්න ඕන බුද්ධිය එන්න ඕන බුද්ධිමත් වෙන්න ඕන. උගත් කියන්නේ යම දැන ගැනීම විතරයි උගත්කම. බුද්ධිමත් වෙන්න ඕන. හොඳ නරක හඳුනාගෙන හොඳ විතරක් කරන අය තමයි බුද්ධිමත් වෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය අඩිතාලම තමයි ඉගෙනීම. ඉගෙනගත්ත කෙනෙක් තමයි බුද්ධිමත් බවට පත් වෙන්නේ. ඒ හින්දා විභාග තියෙන්නේ ඕගොල්ලෝ කොතෙක් දුරට අර විෂය නිර්දේශය තුල කරුණාකාරණා සාධනය කරගත්තද කියලා බලන උපකරණයක් විතරයි. ඒක උපකරණයක්. ඔයගොල්ලෝ කොච්චර දුරට මේක සාර්ථක කරගෙන තියෙනවා. එතකොට ඒ උපකරණය පදනම් කරගෙන අපි ඉගෙන ගීම කරොත් උදේ ඒ විභාගයෙන් පස්සේ ඕගොල්ලන්ගේ දැනුම නැති වෙලා යනවා. ශුන්‍ය වෙලා යනවා. වැඩක් නැහැ. ඒ හින්දා මේ විෂය කරුණු හොඳට අධ්‍යයනය කරන්න, හොයලා බලන්න, ගවේෂණය කරන්න, අලුත් දේවල් හොයන්න, ඒ ලැබෙන දේවල් අපිටත් කියන්න. අපිත් හැමදේම දන්නේ නැහැ. පුතාලා අපිට වඩා ඉහළට යන්න ඕන අනිවාර්යෙන් මේ විෂයන් තුල. ඒ හින්දා ඒ දැනුම ෂෙයා කරගමු. ගත කරන සෑම තත්පරයකටම වටිනාකමක් එකතු කරගන්න. හරි. එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්, නිරෝගීමත් දවසක්. ආයුබෝවන්. I want to thank you. Thank you. සර්. කුසල්යි. සර්